හරි. දැන් අපි කතා කරන්න යන්නේ මිග්‍රේන් ගැන. මිග්‍රේන් ගැන කතා කරද්දී මිග්‍රේන් කියලා කියන්නේ ගොඩක් කොමන් හෙඩේක් ටයිප් එකක්. ඒක ප්‍රයිමරි හෙඩේක් ඩිසෝඩර් එකක්. දැන් මේ කතා කරන්නේ ප්‍රයිමරි හෙඩේක් ඩිසෝඩර් යටතේ මිග්‍රේන් ගැන තමයි කතා කරන්නේ. ඒක ඇවිල්ලා එපිසෝඩික් හෙඩේක් වලට කොමනස්ම කෝස් එක. එපිසෝඩික් හෙඩේක් කියනකොට එපිසෝඩික් හෙඩේක් කියලා කියන්නේ විටින් එපිසෝඩ් තමයි එන්නේ. හැම කෙනෙක් දිගටම තියෙන එක නෙමෙයි මේක. හරිද? ඒක මේක පිරිමින්ටද ගෑනුන්ටද වැඩි? මේක වැඩි ගෑනු කට්ටියට. ඒ කියන්නේ බුමන්ඩට තමයි 15 30ක් විතරම තියෙන්නේ. පිරිමින්ට තියෙන 5 10ක් විතර. හරිද? ඒතකොට එපිසෝඩික් හෙඩේක් වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මොකද? මිග්‍රේන් 90ක් විතරම තියෙන මිග්‍රේන්. මිග්‍රේන් වල ඔන්සෙට් එක ගොඩක් වෙලාට එන්නේ අවුරුදු 4කට වඩා අඩුවෙන්. අවුරුදු 4කට වඩා අඩු කාලේ තමයි මිග්‍රේන් වල ඔන්සෙට් එක එන්නේ. අපි කියෝනේ ඒජ් ඔෆ් ඔන්සෙට් බලන්න ඕනේ කියලා. ඒජ් ඔෆ් ඔන්සෙට් බලන එක වැදගත්කමක් තමයි මොකද? මේක. මොකද ඒජ් ඔෆ් ඔන්සෙට් එක 4කට වැඩි අඩුයි කියලා කියන්නේ ඒක මිග්‍රේන් වෙන්න පුළුවන්. ඒ වගේම මේ එපිසෝඩ් මේ අපි කියන්නේ මේක එපිසෝඩ් කියලා. ඒ එපිසෝඩ්ස් ඇසෝසියේටඩ් වෙන ගොඩක් වෙලාවට සෙන්සරි සෙන්සිටිවිටි එකත් එක්ක. ඒ කියන්නේ සෙන්සරි සෙන්සිටිවිටි කියන්නේ අපිට සෙන්සරි සෙන්සර්ස් තියෙන්නේ. ඒවට තියෙන සෙන්සිටිවිටි එකත් එක්ක මේක ඇසෝසියේටඩ් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලයිට් එක. ඒ කියන්නේ වැඩිපුර ඉරේඩියට වගේ ලයිට් එකට වගේ නිරාවරණය වෙද්දී මිග්‍රේන් හෙඩේක් එකක් එන්න පුළුවන්. ඊට පස්සේ ගොඩාක් ශබ්ද දෙන පරිසරයකට ගියන් පස්සේ මිග්‍රේන් හෙඩේක් එන්න පුළුවන්. ඒකට මූවමන්ට්ස් නිසා එන්න පුළුවන් හෙඩේක්. ඊට පස්සේ සමහරක් වෙලාවට නෝසියා වොමිටින් එක ඇසෝසියේටඩ් වෙලත් මේ මිග්‍රේන් එන්න පුළුවන්. අපි ඒක කියන්නේ මිග්‍රේන් වල ට්‍රීට් කරද්දී ඒක වමනි යනවා නම් දැන් ට්‍රීට් කරලා අපි දෙනවා කියමුකෝ පැරසිටමෝල් හරි ඇස්පිරින් හරි ඒක වමනි කරනවා නම් අපි ආ ඇන්ටි එමිටික් එකත් එක්ක ඊගාපාර දීලා බලන්න ඕනේ මෙටොක්ලොප්‍රොමයිඩ් වගේ එකක් එක්ක. හරිද? ඊට පස්සේ මිග්‍රේන් කියන එකෙන් ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා. ඇත්තට මේ මිග්‍රේන් කියන හෙඩේක් මිග්‍රේන් ටයිප් එකේ හෙඩේක් එකකින් එයාගේ ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් වලට ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා. ඒකෙන් එයාගේ පවුලේ කියන්නේ ක්වොලිටි ඔෆ් ලයිෆ් එක අඩු වෙනවා. ඇත්තටම පවුලේ මිනිස්සුත් එක්ක මේ ඉන්න රිලේෂන්ෂිප් එකත් අඩු වෙනවා. ඊට පස්සේ ඔකියුපේෂනල් හෙල්ත් එකත් අඩු වෙනවා. ඒක නිසා මේ එයාගේ ක්වොලිටි ඔෆ් ලයිෆ් එක අඩු වෙනවා. ඒත් එක්කම මේක දීර්ඝකාලීනව තිබ්බොත් ඒවා ට්‍රීට් කරන්න නැතුව මේ මිග්‍රේන් මේක කන්වර්ට් වෙන්න පුළුවන් ඩේලි ක්‍රොනික් හෙඩේක් එකක් දෙපාරට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට ට්‍රීට් කරන්න ඕනේ. අපි දැන් කතා කරන්නේ නැහැ මෙකනිසම් එක මිග්‍රේන් එකේ මෙකනිසම් එක. හරිද? ඒතර මිග්‍රේන් එකේ මෙකනිසම් එක ගත්තයින් පස්සේ මේකේ ප්‍රධාන වශයෙන්ම ජෙනටික් ප්‍රීඩිස්පොසිෂන් එකක් තියෙනවා. හරිද? ජෙනටික් ප්‍රීඩිස්පොසිෂන් එකක් කියලා කියන්නේ මේකෙදි වෙනවා මියුටේෂන් එකක්. මේ මියුටේෂන් එක සිද්ධ වෙන්නේ channel වල. මොන කොහෙද ඒ channel තියෙන්නේ? brain එකේ nerve වල. brain එකේ neurons වල තියෙන channel මොනවාද? sodium channel, potassium channel, voltage graded calcium channel වල තමයි මේ මියුටේෂන් එක සිද්ධ වෙන්නේ. ඒ මියුටේෂන් එකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? hyperpolarize වෙනවා. කියන්නේ hyperpolarize නෙවෙයි depolarize වෙනවා. depolarize වෙනවා. nerves. හරිද? එතකොට depolarize කියන්නේ මේ මොකද්ද? hyper excitability එකක්. හරිද? මේකේ neuronal hyper excitability එකක් කරනවා. ඒතකොට neuronal hyper excitability එක තමයි migraine වල pathophysiology එක. එතකොට ඒක වෙන්නේ alpha 1 subunit ඒ කියන්නේ voltage gated calcium PQ type voltage gated calcium channel වල alpha 1 subunit එකේ mutation එකක් නිසා එහෙම නැත්නම් neuronal sodium channel වල mutation එකක් නිසා එහෙම නැත්නම් මේ potassium channel වල mutation එකක් නිසා තමයි මේක වෙන්නේ. මොකද්ද වෙන්නේ? ඒව නිසා hyper excitability එකක් එනවා neurons වල. ඒක නිසා තමයි මේ migraine pain එක වෙන්නේ. ඒතකොට මේකෙදි දැන් ගොඩක්ම සලකන්නේ vascular basis එකකට වඩා neurogenic basis එකක් තමයි migraine වල තියෙන්නේ කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මේකෙදි cortical depression එක මේ spread වෙනවා anterior occipital region එකේ ඉඳන් anterior aspect of the brain එකේ anterior part එකට occipital region එකේ ඉඳන් cortical depression එක spread වෙනවා. ඒ spread වෙන්නේ මොකක් කරාද? cortex එක හරහා. cortex එක හරහා තමයි ඒක යන්නේ. හරිද? across the cerebral cortex තමයි මේක යන්නේ. ඒකට තමයි අපි migraine aura කියලා කියන්නේ. හරිද? migraine aura කියලා කියන්නේ මොකද්ද කියලාවත් මොකද්ද උඩ migraine aura කියන්නේ? migraine aura කියලා කියන්නේ cerebral depression එක. හරිද? depressed activity එක spread වෙනවා slowly anterior. හරිද? anterior පැත්තට මේ spread වෙනවා cortex එකේ ඉඳන්. හරිද? ඒක තමයි වෙන්නේ. ඒක තමයි migraine aura කියලා අපි සලකන්නේ. එතකොට ඒකෙදි වෙන්නේ මොකද්ද? trigeminal nerve
පේන් නියුරෝන්ස් තියෙනනේ. ඒ ට්‍රයිජෙමිනල් පේන් නියුරෝන්ස් ඇක්ටිවේට් වෙනවා, ස්ටිමුලේට් වෙනවා. ඒක තමයි හෙඩේක් එක ගන්න හේතුව. මොකද ට්‍රයිජෙමිනල් කියන්නේ මෝටර් තියෙනවා, සෙන්සරිත් තියෙනවා. ඒතකොට ඒකේ මෝටර් ෆයිබර්ස් තියෙන්නේ කොහෙද? අපි ගෝ ඉන්ටර්ග්‍රේනියල් වේසල්ස් වල ඩියුරා එකේ තියෙන්නේ, ඩියුරා වැට එකේ එහෙම තියෙන්නේ මොනවද? ඉනෝවේට් කරන්නේ ට්‍රයිජෙමිනල් නර්ව්. ඒතකොට ට්‍රයිජෙමිනල් නර්ව් ටර්මිනල් ස්ටිමුලේට් කරනයින් පස්සේ ඒකෙන් තමයි පේන් එක ජෙනරේට් වෙන්නේ. එතකොට ට්‍රයිජෙමිනල් වැස්කියුලර් සිස්ටම් එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රයිජෙමිනල් නර්ව් එක වෙසල්ස් වලටත් සම්බන්ධ වෙලා ඒතර ඩියුරා මැටර් එකේ ඉන්ට්‍රගේනියල් වෙසල්ස් වල මේ ට්‍රයිජෙමිනල් නර්ව් එකේ නර්ව් ෆයිබර්ස් තියෙනවා. ඒතකොට ඒකට අපි කියනවා ට්‍රයිජෙමිනල් වැස්කියුලර් සිස්ටම් කියලා. ට්‍රයිජෙමිනල් වැස්කියුලර් සිස්ටම් කියලා අපි ඒකට කියනවා. ඒත් එක්කම මේකෙදි තව රිලීස් වෙනවා එක එක සබ්ස්ටන්සස්. ඒවා වෙලා කැල්සිටොනින්, ඒකට කියනවා CGRB කියන්නේ කැල්සිටොනින් calcitonin gene related peptide. Calcitonin gene related peptide. ඊට පස්සේ substance P, ඊට පස්සේ serotonin වගේ vasoactive peptides. ඒ වයින් මේ trigeminal vascular system එක activate කරනවා. හරිද? activate කරන පස්සේ එකෙන් painful inflammation එකක් එනවා meninges වල. ඒ වගේම vasodilatation එකක් එක්ක headache එකක් දෙනවා. ඔක තමයි trigeminal nerve එක නිසා headache එක එන්න හේතුව, migraine headache එක එන්න හේතුව. එතකොට ඒකේ දැනෙත් එක තමයි මේ මොකද්ද CSF pulsation එකක් කරනවා head movement එකත් එක්ක. හරිද? ඒ වගේම sound එක light එකට වැඩිපුර expose වුණාන් පස්සේ ඒක ඒ patient uncomfortable. ඔක තමයි mechanism එක. ඒතර සරලව කිව්වොත් mechanism එක ඒක වෙන්නේ ඇත්තටම ගොත් hyper excitability එකක් වෙනවා neurons වල due to mutation of alpha 1 subunit of the sodium channel, calcium voltage gated calcium channel, ඊට අමතරව sodium channel, ඊට පස්සේ potassium channels වල mutation එක depolarization එකක් වෙනවා cerebral nerves වල. අනිත් එක තමයි cerebral nerves වල එහෙමයක් වෙනවා. අනිත් එක තමයි ඒක ජෙනටිකලි එන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අනිත් එක තමයි vascular origin එකකටදී මේකට neurogenic origin එකක් තියෙනවා කියලා කියනවා. posterior brain එක කියන occipital lobe එකේ ඉඳන් anterior lobe දක්වා cerebral cortex එක දිගේ එන cerebral depression එකක් තියෙනවා. ඒ depression එකට තමයි අපි කියන්නේ මොකක්ද කියලා migraine aura කියලා. ඒතර migraine aura එකක් එනවා. ඊට පස්සේ migraine aura එකේ තියෙන මේ migraine aura එකේ මොකද වෙන්නේ? trigeminal nerve terminals එකේ pain nerve terminals stimulate කරනවා. ඒතකොට trigeminal nerve එකේ pain neurons තියෙනවා කොහෙද? meninges වල ඩියුර එකේ. තමයි meninges වල ඩියුර එකේ තියෙන nerve terminals මේ stimulate කරන තමයි මේ headache එක එන්නේ. එතකොට ඊට අමතරව මේක තව උත්තේජනය කරනවා කියලා දෙනවා calcitonin gene related peptide, ඊට පස්සේ substance P, ඊට පස්සේ vasoactive substance එකක් වෙන serotonin. ඒ වගේ දේවල් වලින් මේ trigeminal vascular system එක තව activate කරනවා. activate කරලා pain එක තව වැඩි කරනවා කියලා කියනවා. අනිත් එක තමයි මේකෙන් අර pulsatile මේ pain එකක් එනවා CSF pulsation එක නිසා. ඒක නිසා throbbing pain එක තමයි එන්නේ. ගොඩක් කරන්නේ migraine pain එක unilateral. ඒ වගේම මේ migraine තියෙන patient කෙනෙක්ට වැඩිපුර ආලෝකයේ තියෙන තැන් වලට වැඩිපුර sound එක තියෙන තැන් වලට යන්න ආස නැහැ. මොකද එකෙන් එයාගේ symptoms worse වෙන නිසා. හරි, අපි දැන් කතා කරන්න යන්නේ migraine වල clinical features ගැන. එතකොට migraine වල clinical features ගත්තම ප්‍රධාන වශයෙන් migraine වල අපි බෙදනවා without aura with aura. හරිද? එතකොට with aura without aura ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම aura එකක් කියන්නේ මොකද්ද? aura එකක් කියන්නේ මොකද්ද කියන එක අපි pathogenesis එකේදී කතා කරා. ඒකෙදී වෙන්නේ අපේ අපි කියන depolarization එක සිද්ධ වෙනවා කියලා channels වල තියෙන mutation එකක් එක්ක. ඒකෙදී වෙන්නේ cerebral nerves වල depression එකක් වෙනවා. ඒ depression එක wave එකක් විදියට migrate වෙනවා. migrate වෙන්නේ posterior to anterior. ඒතකොට ඒක පටන් ගන්නෙ occipital lobe එකෙන් පටන් අරගෙන cerebral cortex එක දිගේ anterior lobe එක දක්වා ඒක transmit වෙනවා. ඒක තමයි ඒ transmit වෙනකොට එන symptom එක තමයි අපි aura කියලා ගන්නෙ. එතකොට එතනදී depression එකකට transmit වෙන්නේ. එතකොට ඒකෙදි motor symptoms එන්න පුළුවන්, sensory symptoms එන්න පුළුවන්. ඒ කියන්නේ sensory ගත්තොත් එහෙනම් උදාහරණයක් විදිහට visual loss එකක් එන්න පුළුවන්, tunnel vision එකක් වෙන්න පුළුවන්, fragmented class view එකක් එන්න පුළුවන්. ඊට පස්සේ visual loss වෙච්ච areas එන්න පුළුවන්, tingling sensation එකක් එන්න පුළුවන්, motor impairment එන්න පුළුවන්. ඒ වගේ ඕවර් එකක් කාටදී ඒ වගේ සිම්ප්ටම්ස් එනවා.
හැබැයි සාමාන්‍යයෙන් මිග්‍රේන් එක කියන්නේ ඕරා එක්ක මිග්‍රේන් එකක් එන්නේ 125ක් විතර. 100ට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ without aura තමයි එන්නේ. ඒතර අපි ඉස්සෙල්ලාම කතා කරමු without aura ගැන. without aura මිග්‍රේන් ගත්තයින් පස්සේ වැඩිපුරම එන්නේ woman ලට ඒක puberty එකත් එක්ක තමයි පටන් ගන්න. puberty එකත් එක්ක තමයි ඒක increase වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් puberty එකත් 4th decade එකත් අතර කාලේ තමයි මේක prevalence එකක් අපිට දකින්න පුළුවන්. ඒ වගේ මිග්‍රේන් එකේ තියෙන symptoms associated features එකේ spectrum එකක් තියෙනවා. මේ දෙකෙම severity එක symptoms associated features වල spectrum එකක් තියෙනවා. කියන්නේ විවිධත්වයක් තියෙනවා. හැබැයි මිග්‍රේන් ඇටැක් එකක් අපිට අඳුර ගන්න පුළුවන් විදිහේ කෝ ෆීචර්ස් ටිකක් තියෙනවා. කෝ ෆීචර්ස් කියන්නේ මේ හරයක් තියෙනවා. ඒ කියන්නේ මේවා තමයි පොදු කියලා සලකන්න පුළුවන් ෆීචර්ස් වගේක් තියෙනවා. ඒ ෆීචර්ස් පාවිච්චි කරලා අපිට පුළුවන් මිග්‍රේන් එක simplified diagnostic criteria එකක් අපි හදලා තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් මිග්‍රේන් කියලා මේක diagnose කරගන්න. ඒතර මේ මිග්‍රේන් කියලා diagnose කරගන්න අපි පාවිච්චි කරන මොනවද? හරි. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඉස්සෙල්ලාම headache එක පවතින කාලය duration එක. duration එක සාමාන්‍යයෙන් migraine headache එකක් නම් පැය 4ක් දවස් 3ක් අතර කාලයක් ඒක පවතිනවා. පැය 4කට වඩා වැඩිපුර දවස් 3ක් විතර කාලයක් migraine headache එකක් පවතිනවා. කියන්නේ පැය 4ක් දවස් 3ක් අතර කාලයක් ඒක පවතිනවා. හරිද? ඊට පස්සේ මේ headache එකේ ගත්තයින් පස්සේ unilateral headache එකක් තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒක සාමාන්‍යයෙන් මිග්‍රේන් එක ඇවිල්ලා ඒක වර්ස් වෙනකොට මිග්‍රේන් එක ඒක හොලෝක්‍රේනියල් වෙන්න පුළුවන්. يعني මුළු මේ ක්‍රේනියම් එකේම ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. හැබැයි මුලින් එන යුනිලැටරල් පේන් එකක්. ඒ වගේම ත්‍රොබින් ටයිප් පේන් එකක් එන්නේ. මොකද හේතුව අපි කිව්වා CSF පල්සටයිල් වෙන නිසා තමයි මේ ත්‍රොබින් ටයිප් පේන් එක එන්නේ. කියන්නේ පල්සටයිල් පේන් එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මොඩරේට් ඕ සිවියර් ඉන්ටෙන්සිටි එකකින් තමයි එන්නේ. මයිල්ඩ් ඉන්ටෙන්සිටි එකකින් එන්නේ නැහැ. ඒ වගේම මෝෂන් සෙන්සිටිවිටි එකක් තියෙනවා. මෝෂන් සෙන්සිටිවිටි එක කියන්නේ ඒ හෙඩේක් එකත් එක්ක අපේ ඔළුවේ මූවමන්ට්ස් හරි ෆිසිකල් ඇක්ටිවිටි එකත් එක්ක හරි මේක වර්ස් වෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔය කියන සාධක හතර මොනවද? යුනිලැටරල් හෙඩේක් එක, ත්‍රොබින් ටයිප් පේන් එක, මොඩරේට් ටු සිවියර් ඉන්ටෙන්සිටි එක, ඊට පස්සේ මෝෂන් සෙන්සිටිවිටි කියන හතරෙන් අඩුම තරමේ දෙකක්වත් තියෙන්න ඕනේ මේක මිග්‍රේන් කියලා අපි මේ ඩයග්නෝස් කරගන්න. ඊට පස්සේ nausea vomiting එක වමන යනවා එහෙම නැත්නම් වමන යන ගතියක් එනවා. ඊට පස්සේ ෆොටෝෆෝබියා හරි ෆෝනෝෆෝබියා හරි. ෆොටෝෆෝබියා කියලා කියන්නේ යාට වැඩිපුර ආලෝකයට නිරාවරණය වෙන්න බෑ. ෆෝනෝෆෝබියා කියන්නේ වැඩිපුර ශබ්ද අහන්න බෑ. අපි කිව්වනේ ඒක අර සෙන්සිටිවිටි සෙන්සේෂන් එක මේක ඇසෝසියේට් වෙනවා කියලා. ඒක නිසා ලවුඩ් කියන්නේ ගොඩක් ශබ්ද වලට එක්ස්පෝස් වෙන්න බෑ. ගොඩක් එළියට එක්ස්පෝස් වෙන්න බෑ. ඒ නිසා ගොඩක් මේගොල්ලෝ කැමති අඳුරු නිශ්ශබ්ද පරිසරයක ඉන්න තමයි මේ මිග්‍රේන් හැදුනයින් පස්සේ. ඊට පස්සේ normal examination එකේදී normal examination එකක් සහ වෙන මොකුත් headache එකට cause එකක් හොයාගන්න බැරි අවස්ථා. ඔන්න ඔයකින් තුන. වෙන පළවෙනි එක nausea vomiting තියෙනවා නම් හරි. එහෙම නැත්නම් photophobia phonophobia තියෙනවා නම් හරි. ඊට පස්සේ normal examination එකක් හරි වෙන මොකුත් headache එකට cause එකක් හොයාගන්න බැරි නම් හරි. ඔය තුනෙන් මොකක් හරි එකක් තියෙනවා නම් කලින් කියපු හතරෙන් දෙකක් එක්ක අපිට ඒක මිග්‍රේන් කියලා ඩයග්නෝස් කරන්න පුළුවන්. ඒක තමයි මිග්‍රේන් වල ඩයග්නොස්ටික් ක්‍රයිටීරියා එක. හරිද? ඕක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ අනිත් එක තමයි මිග්‍රේන් without aura ආවයින් පස්සේ ඒ කියන තව සිම්ප්ටම්ස් කීපයක් තියෙනවා. ඒ තමයි ඒකෙන් day to day activities වලට ගොඩක් impact එකක් සිද්ධ වෙනවා කියලා අපි කිව්වා. ඒ කියන්නේ ඒක severe enough day to day activities වලට impact එකක් කරන severe enough migraine attack එකක්. ඒ වගේම නිදාගත්තයින් පස්සේ ඒක improve වෙනවා. බෑ නිදා ගන්න අමාරුයි. ඒ වගේම මේ පීරියඩ් එකේදී යාගේ හෙඩ් එක ටෙන්ඩර් අල්ලනකොට රිදෙනවා. ඒකට කියන අපි ඇලොඩයිනියා කියලා. ඒ වගේම මේගොල්ලෝ වැඩිපුර කැමති අඳුරු සහ නිශ්ශබ්ද පරිසරයක ජීවත් වෙන්න ඒ දවස් ටිකේ ඉන්න තමයි යා කැමති. ඊට පස්සේ මේකේ ට්‍රිගරින් ෆැක්ටර්ස් මොනවද? ඒ කියන්නේ මේ මිග්‍රේන් වල ට්‍රිගරින් ෆැක්ටර්ස්. මිග්‍රේන් එන්න බලපාන සාධක තමයි එකක් ස්ලීප් එක බලපානවා. ඒක වැඩිපුර නිදාගත්තත් සමහරක් වෙට එන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුවෙන් නිදාගත්තත් මිග්‍රේන් ගතියක් එන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු රෑ ෂිෆ්ට් එකට වැඩ කරන කට්ටිය ස්ලීපින් පැටර්න් එක වෙනස් වෙනවනේ. ස්ලීපින් පැටර්න් එක වෙනස් වෙන එකත් මේකට බලපාන්න පුළුවන්. ඊට පස්සේ ස්ට්‍රෙස් එක බලපානවා. ස්ට්‍රෙස් කියන්නේ ඒකේ පීරියඩ් එකේදී මොකක්ද ලොකු ස්ට්‍රෙස් එකක නම් ඉන්නේ ඒකත් බලපානවා මිග්‍රේන් එක ඇති වෙන්න. ඊගොඩ හෝමෝනල් ෆැක්ටර්ස් බලපානවා. හෝමෝනල් ෆැක්ටර්ස් කියලා කියන්නේ දැන් ගෑනු කෙනෙක් නම් එයාගේ හෝමෝන වෙනස් වෙනවනේ මේ මෙන්ස්ට්රුවල් පීරියඩ් එකත් එක්ක. ඒතකොට මේ මෙන්ස්ට්රුවල් පීරියඩ් එකත් එක්ක ඒගොල්ලොන්ගේ එන්න බලනවා මිග්‍රේන් ඇටැක් එකක්. උදාහරණයක් විදිහට මෙන්ස්ට්රුවල් මිග්‍රේන් කියලා කියන්නේ මෙන්ස්ට්රුවේෂන් එකේ පටන් ගන්න කලින් just before the menstruation එක පටන් ගන්න කලින් ඒගොල්ලන්ට
මිග්‍රේන් එකක් එන්න පුළුවන්. ඒ වගේම මේ oral contraceptive pills පාවිච්චි කරනකොට මේ මිග්‍රේන් වර්ස් වෙන්න පුළුවන්. ඒ වගේම menopause එකේදී වර්ස් වෙන්න පුළුවන්. කියන්නේ hormonal changes නිසා. ඊට පස්සේ eating pattern බලපානවා. ඒ කියන්නේ අපිට කැම වේල් මග ඇරුණායින් පස්සේ බඩගින්න ඉන්නකොට ඒකත් මිග්‍රේන් වෙන්න බලපානවා. ඒත් එකම ඇල්කොහොලුත් මිග්‍රේන් වැඩි කරන්න හේතුවක් වෙන්න පුළුවන්. අනිත් ඒවා තමයි minor head injuries නිසා මේක trigger වෙන්න පුළුවන්. ඊගාවට bright light ඒ කියන්නේ වැඩිපුර ආලෝක නිරාවරණය වීමක වැඩිපුර ශබ්ද ඇහෙන එක ඒකත් මිග්‍රේන් ට්‍රිගර් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් ඕරා කියන්නේ මොකක්ද කියන එක කතා කරා. ඕරා කියලා කියන්නේ මොකක්ද කියන එක අපි කිව්වා. ඒතකොට සාමාන්‍යයෙන් මිග්‍රේන් වලින් 25% විතර තමයි මේ ඕරා කියන එක එක්ස්පීරියන්ස් කරන්නේ. සමහරක් විට මේ කියන්නේ සමහරක් කට්ටියට හැම එපිසෝඩ් එකේදීම මිග්‍රේන් හැම එපිසෝඩ් එකේදීම හැම ඇටැක් එකේදීම ඕර එකක් එනවා. සමහරක් කට්ටියට එයාගේ මිග්‍රේන් ඇටැක් වලින් කීපයක විතරක් මේ ඕර එකකට එයා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් එයාට. ඊට පස්සේ කියන්නේ මේ මොකද්ද ඕරා කියලා කියන්නේ ඕරා කියන විදිහ අපි ගොඩ ඕරා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් මේකෙදි වෙන්නේ මිග්‍රේන් ඇටැක් එකකදී ආ එක්ස්පීරියන්ස් කරන ෆෝකල් නියුරොලොජිකල් සිම්ප්ටම්ස්. ජෙනරල් නෙමෙයි ෆෝකල් නියුරොලොජිකල් සිම්ප්ටම්ස් තමයි එයා මේ එක්ස්පෝස් කරන්නේ එක්ස්පීරියන්ස් කරන්නේ. හරිද? ඒක ඇවිල්ලා හෙඩේක් එකත් එක්ක කියන්නේ මිග්‍රේන් හෙඩේක් එකත් එක්ක එයා ෆෝකල් නියුරොලොජිකල් සිම්ප්ටම්ස් එක්ස්පීරියන්ස් කරනවා. ඒ ෆෝකල් නියුරොලොජිකල් සිම්ප්ටම්ස් එන්න හේතුව තමයි අපි කිව්වේ CNS ડિප්‍රෙෂන් එක ડિප්‍රෙෂන් වේව් එකක් විදිහට මේ posterior occipital lobe එකේ ඉඳන් anterior lobe එකට cerebral cortex එක දිගේ එන එක. එතකොට ඒකෙදි දැන් ඕර එකක් තියෙනවා නම් කෙලින්ම මේක මිග්‍රේන් කියලා අපිට ඩයග්නෝස් කරගන්න පුළුවන්. හැබැයි වැඩේ කියන්නේ මේක දැන් මොකද්ද ડિප්‍රෙෂන් එක ගත්තම cortex එක දිගේ එන්නේ. සාමාන්‍යයෙන් මේක අපි කියවා මිනිත්තු 60ක් විතර තමයි උපරිම තියෙන්නේ. මිනිත්තු 60කට වඩා වැඩිපුර යන්නේ රෙයාලි. රෙයාලි තමයි මිනිත්තු 60ට වඩා මේ ඕර එකක් තියෙන්නේ. එහෙම නැත්නම් ඊට වඩා අඩු කාලෙකින් තමයි මේක අයින් වෙන්නේ. ගොඩාක් වෙලාවට දැන් මේ ඕරාගේ අපි කොන්නේ මෝටර් සිම්ප්ටම්ස් එන්න පුළුවන්, සෙන්සරි සිම්ප්ටම්ස් එන්න පුළුවන් එහෙම කියලා. ඒකේ වැඩිපුරම කොමන්ම වෙන්නේ විෂුවල් ඕරා එක. හරිද? විෂුවල් ඕරා තමයි කොමන්ම. ඒකෙදි එන්න පුළුවන් මොනවද? පොසිටිව් විෂුවල් සිම්ප්ටම්ස් එන්න පුළුවන්. මොනවද පොසිටිව් විෂුවල් සිම්ප්ටම්ස් කියන්නේ? හරි. එකක් තමයි ෂිමරින්. ෂිමරින් කියලා කියන්නේ මොකද්ද? ෂිමරින් කියලා කියන්නේ මේ ෂයිනින්. ඒ කියන්නේ දිලිසෙනවා. ඒක අර ස්ලයිඩ් කියන්නේ සොෆ්ට් දෙක කියන්නේ එච්චර අර ඇහ කඩාගෙන යන දිලිසුමක් නෙමෙයි සොෆ්ට් ෂයිනින් එකක් එනවා වේවරි අපිරන. කියන්නේ වේවරින් කියන්නේ නිකන් අර වේව් එකක් යන විදියට දිලිසෙනවා. එයාට විෂුවල් ඒ කියන්නේ පේනවා. එයාට පේන විෂුවල් එකේ සමහරක් තැන් දිලිසෙනවා. ඒක වේව් එකක් වගේ එහෙට මෙහෙට යනවා. ඒ වගේ අපිරන්ස් එකක් තමයි ෂිමරින් කියලා කියන්නේ. හරි. ඊගාර ටීකොප්සියා කියලා කියන්නේ ටීකොප්සියා එකේදී වෙන්නේ මෙහෙමයි. ඒකත් ඇවිල්ලා ෂිමරින් එකත් එක්ක ඇසෝසියේටඩ් වෙන්නේ. ෂිමරින් එකත් එක්කම එයාගේ විෂුවල් ලොස් එකක් එනවා. ඒ විෂුවල් ලොස් එක වෙන ඒරියා එක ටික ටික වැඩි වෙනවා. එක්ස්පෑන්ඩ් වෙනවා විෂුවල් ලොස් එක. ඒ එක්ස්පෑන්ඩ් වෙලා ඒක විෂුවල් ලොස් වෙලා සිද්ධ වෙලා ආයි ටික වෙලා යනකොට ඒක සාමාන්‍ය මිනිත්තු 20ක් විතර තමයි තියෙන්නේ. ඒක ෆේඩ් වෙලා ගිහලා ආපහු නෝමල් විෂන් එකකට එනවා. ඊට පස්සේ මේකේ කියන අර zigzag lines එනවා වගේ zigzag lines වල එන එකට කියන්නේ අපි fortification of spectra කියලා. fortification spectra කියලා කියන්නේ එකට. එතකොට දැන් shimmering එනවා කිව්වා. shimmering කියලා කියන්නේ visual එක දිලිසෙනවා soft දිලිසීමක් wavering එකක් එක තමයි එන්නේ. ඊට පස්සේ ටීකොප්සියා කියලා කියන්නේ visual loss එක පටන් අරගෙන visual loss එක ටික ටික වැඩි වෙලා area එක visual එක loss වෙලා ආපහු විනාඩි 20ක් විතර එක පැවතිලා ආයි faded වෙලා normal vision එකට එනවා. ඊට පස්සේ fortification spectra කියලා කියන්නේ zigzag lines පේන එකට. ඊගොඩ fragmentation of image කියලා කියන්නේ එයාට පේන image එක පේන්නේ broken glass එකක්. වීදුරුවක් කැඩුවෙන් පස්සේ ඒක හරහා පේන විදිහට තමයි එයාට පේන්නේ. හරි. ඒ වගේම සමහරක් වෙලාවට ගොඩාක් වෙලාවට මේක කම්පැනි දෙනවා මේ migraine with aura කියන එක patches of loss of vision. ඒ කියන්නේ එයාට loss of vision තියෙන patches විදිහට තමයි එන්නේ. හරිද? ඒ කියන්නේ ඒක නෙමෙයිමයි. එයාට visual field එක වෙනවා. visual field එකේ එයාට පේනවා පේන්නේ නැති areas කීපයක් patch පේනවා. ඒකේ visual field එකේ move වෙනවා. ඒක එක දැනක නිශ්චිත නැහැ. ඒක තැන් වල move වෙනවා. ඒකත් එන්න පුළුවන්. ඊට අමතරව එයාට එන්න පුළුවන් මොනවාද? ඒකට කියනවා ස්කෝටෝමාස් කියලා. ස්කෝටෝමා කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ දැන් කිව්වා සිමරින්, ටීකොප්සියා,
fortification of spectra, fragmentation of image, scotomas. ඊට පස්සේ hemianopia එන්න පුළුවන්. hemianopia කියලා කියන්නේ දෙපැත්තෙන් මේ විතරක් පේන එක, දෙපැත්තෙන් පේන එක අඩු වෙනවා. temporal hemianopia කියලා කියන්නේ අපි දන්න temporal side එකෙන් දෙපැත්තම S2ෙම පේන්නේ නැහැ. ඒ වගේ hemianopia එන්න පුළුවන්. ආයි tunnel vision එන්න පුළුවන්. tunnel vision කියන්නේ අපි අර මොකක් හරි tunnel එකක් හරහා බලනවා වගේ appearance එකක් තමයි එතනදී පේන්නේ. ඒ වගේම positive sensory symptoms එන්න පුළුවන්. sensory symptoms ඇවිල්ලා mainlyම tingling sensation එකක් වගේ එන්න පුළුවන්. ඊට පස්සේ dysphasia එන්න පුළුවන්. dysphasia කියන්නේ කතා කරගන්න අමාරු එයාට. කතා කරන වචන ගලප ගන්න අමාරු ඒක තමයි dysphasia කියලා කියන්නේ. ආපහු motor function වල loss වීමක් වෙන්න පුළුවන්. ඒක rarely තමයි සිද්ධ වෙන්නේ. rarely තමයි motor function loss වීමක් සිද්ධ වෙන්නේ. ඊගාට මේ migraine with aura කියන එක, migraine aura කියන එක diagnose කරගන්න අමාරු නෑ. හැබැයි ඒකේ පොඩි අවුලක් තියෙනවා. අවුරුදු 50ට වැඩි කට්ටියගේ මේ migraine aura කියන එක අපිට diagnostic කරගන්න පොඩි අවුලක් යනවා. මොකද හේතුව ඒක වගේම appearance එකක් තියෙනවා transient ischemic attack වල. transient ischemic attack වලත් ඔය symptoms එන්න පුළුවන්. mood impairment එන්න පුළුවන්. focal එකෙත් focal නෙවෙන්නේ. ඒකෙත් focal neurological deficit එන්නේ. ඇත්තටම ගියොත් දැන් මෙතනත් වෙන්නේ focal neurological deficit එකක්. මේ transient ischemic attack වල ඉන්නේ මේ focal neurological deficit එකක්. ඒක නිසා ඒ දෙක වෙන් කරලා අඳුර ගන්න අමාරු වෙනවා වයසත් එක්ක. හරිද? එතකොට ඒකෙදී අර ගත වෙන කාලෙත් එක්ක තමයි අපිට ඒක ගන්න පුළුවන් characteristic evaluation එකක් තියෙනවා symptoms over time. කාලයත් එක්ක ඒ symptoms වල සිද්ධ වෙන evaluation එකෙන් අපිට පුළුවන් ඒක මේ identify කරගන්න. අනිත් එක තමයි මේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් එකක් තමයි මේ transient ischemic attack එක අර migraine වලට වඩා acute onset. ඒ වගේම negative symptoms තමයි ගොඩක් එන්නේ. දැන් positive symptoms නේ අර ගියාවේ. ඒ කියන්නේ පේන එක දිලිසෙනවා. පේන එකේ fragmented glass appearance එකක්, tunnel vision එහෙමනේ. මේකෙදි visual loss එකක් වෙන්නේ. අර ඒකට වඩා visual distortion එකට වඩා වෙනස් visual loss එකක් තමයි transient ischemic attack වල වෙන්නේ. ඒ වගේම කලින් previous typical migraine aura එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒකිනුත් අපිට distinguish කරගන්න පුළුවන් මේක transient ischemic attack එකක් නෙමෙයි migraine aura එකක් කියලා අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේ වයින් තමයි එතනදී transient ischemic attack එකයි migraine aura එකයි වෙන් කරලා අඳුරගන්නේ අපි. ඊගොඩ දැන් හොයාගෙන දිනවා vertigo, dizziness සුත් migraine එක related විදියට එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ migraine symptom එකක් විදියට දැන් dizziness and vertigo දැන් අඳුනගෙන තියෙනවා. ඒක ඇවිල්ලා ගත්තම ඒ කියන්නේ මොකද්ද මේකේ brain stem කියන සමහරක් migraine subtype තියෙනවා. ඒකට උදාහරණයක් කියන්නේ අපි bacillus migraine ගමු. bacillus migraine ගත්තාන් පස්සේ bacillus migraine ඇවිල්ලා ඒක poorly defined migraine subtype එකක්. ඒකෙදි brain stem aura එකක් එනවා. ඒ brain stem aura එකත් එක්ක perioral paresthesia එකක්, diplopia, unsteadiness and level of consciousness එකේ අඩුවීමක් අපිට මේ experience කරගන්න පුළුවන්. තව එකක් තියෙනවා migraine මේ hemiplegic migraine කියලා. hemiplegic migraine කියන එක පොඩ්ඩක් දරුණු අවස්ථාවක්. ඒක ඇවිල්ලා autosomal dominant disorder එකක්. ඒකෙදි hemiparesis එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ පැත්තක් පණ නැති වෙන්න පුළුවන්. ඒ වගේම කෝමා එන්න පුළුවන්, headache එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක recovery වෙනවා 24 hours විතර. ඒ කියන්නේ අර stroke එකේදී hemiparesis එකක් ඇවිල්ලා ඒක permanent වෙනවා වගේ වැඩක් නෙමෙයි මෙතනදී. මෙතනදී headache එකත් එක්ක කෝමා hemiparesis එකක් එන්න පුළුවන්. හැබැයි ඒක 24 hours වලින් ආපහු recurrent වෙනවා. සමහරක් කට්ටියක විතර permanent cerebellar signs තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. මේක ඇවිල්ලා ඒක තමයි hemiplegic migraine කියලා කියන්නේ. හරි අපි දැන් කතා කරන්න යන්නේ මැනේජ්මන්ට් එක headache එකේ. එතකොට migraine management එක ගත්තයින් පස්සේ acute attack management එකට අපි පාවිච්චි කරන්නේ මුලින්ම single analgesic එකක්. single analgesic විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් එක්ක paracetamol, එහෙම නැත්නම් aspirin වගේ NSAID එකක්, එහෙම නැත්නම් naproxen වගේ NSAID එකක් use කරන්න පුළුවන්. ඒකෙදී අපි ගන්නවා නම් paracetamol අපි ගන්න paracetamol පෙති දෙකක්. paracetamol එක පෙත්තක් කියන්නේ මිලිග්‍රෑම් 500ක්. ඒ කියන්නේ පෙති දෙකක් කියන්නේ paracetamol ග්‍රෑම් එකක් ගන්න පුළුවන්. ibuprofen ගන්නවා නම් මේ aspirin ගන්නවා නම් aspirin 900 milligrams tablet ගන්න ඕනේ. naproxen වගේ NSAID එකක් ගන්නවා නම් 250 to 500 milligrams අපි ගන්න ඕනේ. හැබැයි මේක effective
දැන් අපි හිතමු පැරසිටමෝල් ගන්නවා කියලා. පැරසිටමෝල් ඉෆෙක්ටිව් නැත්නම් අපිට ඇස්ප්‍රින් දෙන්න පුළුවන්. දැන් පැරසිටමෝල් වගේ එකක් මොක දුන්නත් ඇස්ප්‍රින් දුන්නත් පැරසිටමෝල් දුන්නත් ඔක ඕරල් නේ අපි දෙන්නේ. එතකොට මේක අපි දන්නා මිග්‍රේන් එක නෝසියා වොමිටින් එන්න පුළුවන්. එතකොට වොමිටින් වගේ තියෙනවා නම් වොමිටින් පේෂන්ට් කෙනෙක්ට දුන්නොත් එහෙම මේ පැරසිටමෝල් එක දුන්නට වමනේ ගිහිල්ලා ඒක අයින් වෙනවා නම් ඒකෙන් ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ නේ. ඒ නිසා අපිට ඒක එතකොට මෙටක්ලොප්‍රොමයිඩ් වගේ මොකක් හරි ඇන්ටිබයොටික් එකක් යූස් කරන්න වෙනවා. එතකොට ඒක අවශ්‍ය නම් අපි ඇනල්ජෙසික් එකත් එක්ක ඇන්ටිබයොටික් එකක් යූස් කරනවා. හරිද? හැබැයි මේකේ අනිවාර්යයෙන් අපි දැනගන්න ඕනේ මේ ඇනල්ජෙසික් ඕවර් යූස් කරන්න හොඳ නැහැ. මොකද ඇනල්ජෙසික් ක්‍රොනිකලි යූස් කරොත් එකෙන් මේ හෙඩේක් එක තවත් වැඩි වෙන්න පුළුවන්. වර්ස් වෙන්න පුළුවන් මිග්‍රේන්. ඒක කියන්නේ ඕවර් යූස් කරනවා කියලා. ඒක නිසා මෙඩිකේෂන් ඕවර් යූස් එකක් වෙන්න පුළුවන් මේ ඇනල්ජෙසික්ස් ඕවර් යූස් කරොත්. ඊට පස්සේ ට්‍රිප්ටෑන් වල ඉන්ඩිකේෂන් එක තියෙන්නේ මිග්‍රේන් එකකදී අපි පාවිච්චි කරන මේ ඇස්ප්‍රින් හරි පැරසිටමෝල් හරි NSAID එක හරි ඒක මේ ඒකට රෙස්පොන්ස් කරන්නේ නැත්නම් ඒක ඉන්සෆිෂන්ට් නම් අපිට ඊගොල්ලෝ ට්‍රිප්ටෑන් වලට යන්න පුළුවන්. ට්‍රිප්ටෑන් කියලා කියන්නේ සෙරටොනින් ඇගොනිස්ට් එකක්. ට්‍රිප්ටෑන් වලින් කරන්නේ වේසෝ ඩයලටේෂන් එකක් වෙලා නිසා මිග්‍රේන් එන්නේ වේසෝ ඩයලටේෂන් එකක් එක්ක නිසා අපි මේකෙදි කරන්නේ මේ වේසෝ කන්ස්ට්‍රික්ෂන් එක. ඒතර වේසෝ කන්ස්ට්‍රික්ෂන් එකෙන් මිග්‍රේන් එකේ පේන් එක අඩු කරන එක තමයි අපි ට්‍රිප්ටෑන් වලින් කරන්නේ. ඒතර ට්‍රිප්ටෑන් දින සුමට්‍රිප්ටෑන්, ඇල්මොට්‍රිප්ටෑන්, එල්-ට්‍රිප්ටෑන් ඒ වගේ තියෙනවා නැරට්‍රිප්ටෑන් වගේ ඒවා. එතකොට දැන් සුමට්‍රිප්ටෑන් එහෙම කියන්නේ මේ ෂෝට් ඇක්ටිං එකක්. ලොන් ඇක්ටිං එකක් තමයි නැරට්‍රිප්ටෑන් කියන්නේ. දැන් ලංකාවේ ලොන් ඇක්ටිං ඒවා නැහැ, ෂෝට් ඇක්ටිං ඒවා තමයි තියෙන්නේ. එතකොට සුමට්‍රිප්ටෑන් වගේ ඒවා ගන්න පුළුවන්. හැබැයි අනිත් එක තමයි සුමට්‍රිප්ටෑන් කියන එකේ කේස් එකක් තියෙනවා. මේක කියන්නේ මේක මොනම රූට් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. නේසල් ගන්න පුළුවන්, සබ්කියුටේනියස් ගන්න පුළුවන්, ඕරල් ගන්න පුළුවන්. ඒතකොට දැන් ඕරල් ගන්න එක අවුල් නම් අපි කිව්වා ඉස්සර කල්ගේ වොමිටින් පේෂන්ට් කෙනෙක් නම් අපිට මෙටක්ලොප්‍රොමයිඩ් වගේ එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සබ්කට් ගන්නත් පුළුවන්. අනිත් එක තමයි කේස් එක තියෙන්නේ මේ සුමට්‍රිප්ටෑන් කියන්නේ වේසෝ කන්ස්ට්‍රික්ට් එකක් නිසා අපිට වැස්කියුලර් මේ ප්‍රොබ්ලම්ස් තියෙනකොට මේක යූස් කරන්න අමාරුයි. උදාහරණයක් විදිහට අපි හිතමු කොරොනරි ආර්ටරි ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු ප්‍රින්ස් මෙටල් ඇන්ජයිනා වගේ එකක් හරි එහෙම නැත්නම් මොනම ඇන්ජයිනා තත්ත්වයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් අපි හිතමු මෙයාට ප්‍රීවියස් MI එකක් කියලා තියෙනවා. මෙයාට ස්ටේබල් ඇන්ජයිනා එකක් හරි එහෙම තියෙනවා කියලා හිතමු. එතකොට මේක වේසෝ කන්ස්ට්‍රික්ෂන් එක නිසා මේකෙන් සයිඩ් ඉෆෙක්ට් එකක් විතර ඇන්ජයිනා එන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන බලන්න ඕනේ. අනිත් එක තමයි මේකත් NSAIDs වගේම ඇනල්ජෙසික් වගේම ඕවර් යූස් කරන්න හොඳ නැහැ. ඕවර් යූස් කරොත් එහෙම ඒකෙන් වර්ස් වෙන්න පුළුවන් සිම්ප්ටම්. ඒතර මෙඩිකේෂන් ඕවර් යූස් වල තියෙනවා ඇනල්ජෙසික්ස්, ඇස්ප්‍රින්, ඔපියොයිඩ් වගේ ඇනල්ජෙසික්ස් වර්ග යූස් කරත් එහෙම නැත්නම් මේ ට්‍රිප්ටෑන් යූස් කරත් ඒකෙනුත් මේ මෙඩිකේෂන් ඕවර් යූස් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ CGRP ඇන්ටගොනිස්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවට ටෙල්කා ගෙපන්ට් කියන ඒවා, ටෙල්කා ගෙපන්ට්ස් ඒවත් මේ ඇකියුට් ට්‍රීට්මන්ට් වලට හොඳ ගොඩක් ඉෆෙක්ටිව් කියලා තමයි කියන්නේ. හරි ඊගාට අපි කතා කරන්නේ මිග්‍රේන් සප්‍රෙෂන් මෙඩිකේෂන් ගැන. මිග්‍රේන් සප්‍රෙෂන් මෙඩිකේෂන්ස් අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ ලොං ටර්ම් ට්‍රීට්මන්ට් එකක් විදියට. ඒකෙදි අපි සාමාන්‍යයෙන් මෙයාට මිග්‍රේන් එනවා නම් මාසයකට දෙපාරකට තුන් පාරකට වඩා මිග්‍රේන් එපිසෝඩ්ස් එනවා නම් අපි මිග්‍රේන් සප්‍රෙෂන් මෙඩිකේෂන්ස් යූස් කරන්න දෙන්න පටන් ගන්නවා. ඒකෙදි මේ මිග්‍රේන් සප්‍රෙෂන් මෙඩිකේෂන් සාමාන්‍යයෙන් මාස 3ක් 6ක් අතර ප්‍රමාණයක් එක දිගට පාවිච්චි කරන්න ඕනේ. එහෙම පාවිච්චි කරොත් මේ ෆ්‍රීකවන්සි එක සහ එයාගේ සිවියරිටි එක සහ මිග්‍රේන් එන ෆ්‍රීකවන්සි එක සාමාන්‍යයෙන් approximately 50% විතර අඩු කරගන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ අනිත් එක තමයි මේක අර ඇනල්ජෙසික් ඕවර් යූස් එක නිසා එන හෙඩේක් එක පාලනය කරන්න මේකෙන් බෑ. අර මිග්‍රේන් සප්‍රෙෂන් මෙඩිකේෂන් වලින් ඇනල්ජෙසික් ඕවර් යූස් එක නිසා එන මේ හෙඩේක් එකට මේක ඉෆෙක්ටිව් නෑ. හරිද? එතකොට මොනවද මේ මිග්‍රේන් සප්‍රෙෂන් මෙඩිකේෂන්? එතකොට මිග්‍රේන් සප්‍රෙෂන් මෙඩිකේෂන්ස් තමයි පළවෙනි එක ඇන්ටි කන්වල්සන්. ඇන්ටි කන්වල්සන් විදිහට අපිට පුළුවන් සෝඩියම් වැල්ප්‍රොයේට් සහ ටොපිරමේට් යූස් කරන්න. සෝඩියම් වැල්ප්‍රොයේට් ගන්නවා නම් 800 මිලිග්‍රෑම්ස් ගන්න ඕනේ. ටොපිරමේට් ගන්නවා නම් 100 to 200 මිලිග්‍රෑම්ස් ඩේලි ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ දෙක ජෙනරලි most effective options විදිහට අපි use කරනවා. ගොඩක්ම effective option විදිහට ටොපිරමේට් හරි මේ වැල්ප්‍රොයේට් හරි පාවිච්චි කරන්න පුළුවන්. ටොපිරමේට් ගන්න නම් 100 to 200 මිලිග්‍රෑම්ස් ඩේලි ගන්න ඕනේ. අනිත් එක තමයි කවුරු හරි කෙනෙක් දැන් මේක අපි දන්නවා කොහොමත් මිග්‍රේන් කියන එක ගොඩක්ම young age female කට්ටියට එනවා. ඒ කියන්නේ ගොඩක්ම puberty එකත් එක්ක මේක එන්න ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට මහතයි නම්
weight loss weight එක වැඩි නම් weight එක අඩු කරගන්න weight loss එකක් කරගන්න ඕන කට්ටිය ඉන්නවා නම් migraine උත් තියෙනවා නම් use කරන්න හොඳම drug එකක් තමයි topiramate කියන්නේ. මොකද topiramate වලින් මේ appetite අඩු කරනවා. appetite එක අඩු කරන නිසා weight loss එකක් කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ beta blockers use කරන්න පුළුවන්. beta blockers විදිහට අපිට propranolol slow release use කරන්න පුළුවන්. propranolol slow release එක 80 to 160 milligrams daily use කරන්නේ. අපි දන්නා beta blockers දෙන්නේ නැහැ migraine එක එයාගේ coexisting වෙනවා නම් asthma අපි දෙන්නේ නැහැ. මොකද asthma exacerbate වෙන්න පුළුවන් beta blockers නිසා. අනිත් එක tricyclic antidepressants use කරන්න පුළුවන්. උදාහරණයක් amitriptyline. amitriptyline ගන්නකොට අපිට එකපාර වැඩි ඩෝස් එකක් දෙන්න බෑ. අපි අඩු ඩෝස් එකෙන් පටන් අරගෙන ටික ටික ඩෝස් එක වැඩි කරන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි පටන් ගන්නේ 10 milligrams වලින්. 10 milligrams වලින් පටන් අරගෙන ඒක weekly වැඩි කරනවා. weekly 10 milligrams ගානේ වැඩි කරනවා up to 50 to 60 milligram. ඒ කියන්නේ පළවෙනි සතියේ 10න් පටන් අරගෙන ඊගා සතියේ 20යි, ඊගා සතියේ 30යි, ඊගා සතියේ 40යි. මේ විදිහට 50ක් හෝ 60ක් දක්වා අපිට වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ botulinum toxin උත් දැන් අපිට මේක රෙකමන්ඩ් කරලා තියෙනවා ට්‍රීට්මන්ට් එකක් විදිහට chronic migraine වලට. ඒතකොට chronic migraine කියන්නේ මොකද්ද? chronic migraine කියලා සාමාන්‍යයෙන් අපි සලකන්නේ මාසයකට එපිසෝඩ් 15කට වඩා වැඩි ප්‍රමාණයක් යනවා නම් අපි ඒක chronic migraine කියලා සලකනවා. ඒ chronic migraine වලදී අපි botulinum toxin දැන් පාවිච්චි කරනවා. ඒකෙදි botulinum toxin injection තමයි ගන්න. ඒවා ගහන්නේ ස්කැල්ප් එකටයි neck එකටයි ගහන්නේ injection එක repeatedly හැම මාස 3කටම පාරක් repeat කර කර ගන්නවා injection 31ක්. ගාඩ පිසොටිෆීන් ෆ්ලොනරිසින් වගේ පාවිච්චි කරනවා. පිසොටිෆීන් නම් දැන් රෙයාලි යූස් කරන්නේ. ෆ්ලොනරිසින් කියන්නේ කැල්සියම් ඇන්ටගොනිස්ට් එකක්, කැල්සියම් චැනල් බ්ලොකර් එකක්. ඕවා තමයි අපි මිග්‍රේන් සප්‍රෙෂන් ඩ්‍රග්ස් විදිහට පාවිච්චි කරන්නේ.